SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 සැප්තැම්බර් 4 සිකුරාදා සිරස්තල ගිනිගන්නා ඉන්ධන නෞකාව දකුණු මුහුද දෙසට ගින්න නිවීමට ඉන්දිය සහ ශ්‍රී ලංකා නාවිකයින් ඒකාබද්ධ මෙහෙයුමක අතුරුදන් වූ නාවිකයා මියගොස් ඇති බවට තහවුරු වේ. ඔහුව එළියට ගන්න හැකියාවක් තිබිලා නැහැ. එතකොට ඒ අනුව ඔහු ගැන ජීවතුන් අතර තිබීමේ බලාපොරොත්තුවක් තියාගන්න අමාරුයි. ගින්න නිවීමට කපිතාන් උත්සාහ කර නැහැ. නෞකාව පුපුරා ගියහොත් ලොව දරුණු පරිසර විනාශයක් සිදුවන බවට අනතුරු ඇඟවීම. ඒ දිගටම තියෙන වෙරළ කලාපයට ආවතින් තෙල්යාම හරහා ඔක්කොම සතුන් විනාශ වීම හැකියාවක් තියෙනවා. ඩයමන්ඩ් නෞකාවේ ගින්න වාර්තා කිරීමට අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමක් ගුවනට. අද උදෑසන වන විට මෙවැනි වතුර 25ක් පමණ මේ වෙන විට ගුවන් හමුදාව විසින් හලලා තිබුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට 20න් පාර්ලිමේන්තු සභාවක්. අල්ලස් ගැනීමේදී පාර්ලිමේන්තු නිලධාරියෙකු අත්අඩංගුවට 17 දක්වා රිමාන්ඩ්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy 2 රේසරය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Kalindu Karuna Ratna. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55ත් සමගින්. මෙරට මුහුදු සීමාවේදී ගිනි ගැනීමකට ලක්ව තිබෙන නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව දිවයිනට සමාන්තරව නැගෙනහිර දෙසින් දකුණු මුහුද දෙසට පාවෙමින් පවතින බව නාවික හමුදාව පවසනවා. නාවික හමුදාව පවසන්නේ ගින්න නිවීමේ ඒකාබද්ධ මෙහෙයුමට ගුවන් හමුදාව සහ ඉන්දිය නාවික හා වෙරළාරක්ෂක අංශ එක්ව ඇති බවයි. මෙම මෙහෙයුම වාර්තා කිරීමට අද දෙරණ ප්‍රවෘත්ති කණ්ඩායමක් ගුවනින් එම ස්ථානයට ළඟා වුණා. ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කන්ද තුඩුව ආශ්‍රිතව ඊයේ දවසේ කිලෝමීටර 38ක් ඈතින් තිබුණු අනතුරට පත්වෙච්ච නිව් ඩයමන්ඩ් යාත්‍රාවේ නවතම තත්ත්වය වාර්තා කිරීමටයි අප සූදානම් වෙන්නේ. අද දෙන 24 අපේ ප්‍රවෘත්ති නාලිකාවේ කණ්ඩායම අප මේ සූදානම් වෙන්නේ එසේනම් ගුවන්ගත වෙලා සංගමන් කන්ද ආශ්‍රයයට ගමන් කරන්න. අපි Y12 ගුවන් යානයක තමයි මේ ගමන යන්නේ. මොකද ගුවන් හමුදාවේ ගොඩක් යානාවන් මේ වන විට කාර්යබහුල තත්ත්වයක තියෙන මේ කටයුතු වලට යොදලා අපි දෙරණෙන් මේ වන විට අපේ අද දෙන 24 වෙතින් විශේෂයෙන් වෙන්කිරීමක් කරලා තිබෙනවා මුදල් ගෙවලා මේ ගමන යන්න. Thank you. අපි දැන් මේ ඉන්නේ ගුවන් යානයේ ගමන් කරමින් ඉන්නේ සංගමන් කන්ද දුඩුව හරහා. ගොඩබිමත් මුහුදත් අපි නැගෙනහිර වෙරළෙන් යාවෙන ස්ථාන තමයි මේ ඉන්නේ. මෙතන ඉඳලා ගමන් කරන්න ඕන තවත් කිලෝමීටර 20ක් 25ක් විතර දුරක් අපිට මේ අනතුරටපත් වෙච්ච නැව හොයාගන්න. ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර සිදුරල සහ රණ රිසි කියන මේ නාවික යාත්‍රාවන් එහෙම නැත්නම් නෞකාවන් මේ කටයුතු සඳහා මෙහෙवला තියෙනවා. මේ ආශ්‍රිත ප්‍රදේශයේ සිසිල් කිරීමේ කටයුතු තමයි සිද්ධ වෙන්නේ. ඈතින් ගමන් කරන මේ යාත්‍රාවන් පවා මේ ප්‍රදේශයේ සිසිල් කිරීම එනනම් නැව සිසිල් කිරීමේ කටයුතු සිද්ධ කරනවා. ඔබට පේනවා ඇති ඊට අමතරව වේග ප්‍රහාරක යාත්‍රා කිහිපයක් ඒ වගේම ටක් බෝට්ස් කිහිපයක් මේ වෙන විට Tamanගේ කටයුතු සිදු කරමින් ඉන්න ආකාරය. ඉතින්
තවමත් ගින්න පැතිරිලා නැහැ නැවේ අනිකුත් කොටස් වලට. සාමාන්‍යයෙන් නිවා දැමීම කියන එක කරන්න අපහසු වැඩක්. ඒගොල්ලෝ උත්සාහ කරන ආකාරයක් තියෙනවා මේක නවත්තන්න. ඒකට යොදා ගන්නවා ඇක්වා ෆිල්ම් ෆෝමින් ෆෝම් කියලා කියන්නේ මේ විශේෂ ෆෝම් එක. මේ ෆෝම් එක යොදලා තමයි බලාපොරොත්තු වෙන්නේ ගින්න නවත්තන්න. හැබැයි ගින්න නවත්තන්න ඒගොල්ලෝ කොච්චර උත්සාහ කරත් මේ ගින්න පැතිරීම සිද්ධ වෙනවා. මේ ගින්න පැතිරීම සිද්ධ වෙන්න පුළුවන් විදිහ තමයි සාමාන්‍යයෙන් හල් එක දිගේ ගිනි ගන්න පුළුවන් සියලු දේවල් ගිනි ගැනීම සිද්ධ වෙනවා. නමුත් නැව විනාශ වීම නැවැත්වීම සඳහා නැවේ බඳ සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය සිසිලනය කිරීම දිගටම සිද්ධ කරනවා. දැනට ශ්‍රී ලංකා ගුවන් හමුදාව බෙල් 17 හෙලිකොප්ටර් යානයක් උපයෝග කරගනිමින් වතුර දැමීම සිද්ධ කරනවා. මේ බකට් එකට වතුර අරගෙන එකපාරකදී දරන්න පුළුවන් කියලා කියන්නේ ලීටර 2500ක් විතර. ඒ වගේ අද උදෑසන වෙනකොට 30 වතාවක් මේ විදිහට වතුර පතිත කරලා තිබුණා සිසිලනය සඳහා. අද දෙරණ හැම විටම ප්‍රවෘත්ති නාලිකාවක් විදිහට යාවත් කාලීන වූ තොරතුරු මොහොතේ ගුවනේ ඕනම තැනක සිට අප වාර්තා කරනවා. මේ එහි සුවිශේෂීම අවස්ථාවක් අප අද ඔබට ඉදිරිපත් කරන්නේ ඔබට වාර්තා කරන්නේ. දැනට මේ වන විට ක්‍රියාන්විතයට විශාල මට්ටමේ නෞකා 6ක් ඒ වගේම තවත් ටක් යාත්‍රාවන් 3ක් මේ රාජකාරී කටයුතු වල නිරත වෙලා ඉන්නවා. සමස්තයක් විදිහට ගත්තම බීච් ක්‍රාෆ්ට් යානාව ඒ වගේම MI-17 හෙලිකොප්ටර් යානය සමග මේ කටයුතු සිද්ධ වෙනවා මහ මුහුද මැද්දේ. මේක වෙනමම ක්‍රියාන්විතයක් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ජානක හෙට්ටිආරච්චි සමීර සඳරුවන් සමග මම චතුර අල්විස් අද දෙරණ 24 වෙනුවෙන් සංගමන් කන්දට කිලෝමීටර 25ක් ඈතින් උඩුගුවනේ සිට පැනමා දජය සහිත නිව් ඩයමන්ඩ් නෞකාව කුවේට්හි මිනා අල් අහමදී වරායින් පිටත් වී නැගෙනහිර ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ පැරඩිප් වරාය වෙත ගමන් කරමින් තිබුණා. ඒ බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 1,700ක් රැගෙනයි. නෞකාව ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ සංගමන් කඳ තුඩුවේ සිට නාවික සැතපුම් 38ක් පමණ දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී ගෙන ගැනීමට ලක් වූයේ ඊයේ දිනේදී. ඊයේ පෙරවරු 8ට පමණ එහි ප්‍රධාන යන්ත්‍රකාමරයේ බොයිලරයක හටගත් පිපිරීමත් සමග මෙම ගින්න හටගත්තා. මේ ගිනි ගැනීම ඇති වෙලා තියෙන නෞකාවේ කුමන කොටසකද මේ ගැන අපි අවබෝධයක් ලබා ගමු. ඇත්තටම කලද මේ නැව අපි කියන නවීන නැවක්. ඒතර මේ නැව අපි ඩබල් හල් ඒ නැවේ තියෙන බඳ කොටස් දෙකක් තියෙනවා. ඒතර මේ තියෙන ඔක්කොම නැවේ අපි කියන කාගෝ හෝල්ස්. මේ තමයි තෙල් තියෙන කොටස් තමයි තියෙන්නේ. ඒතර ඊයේ හවස මේ පිපිරීම සහ සම්පූර්ණ ගින්න ඇතුලේ මෙන්න මේ කොටසේ එන්ජින් කාමරේ. ඒතර ඊයේ හවස 4-5 වෙනකම් වගේ දුම ඔක්කොම ගියේ මෙන්න මේ තියෙන චිමිනියෙන් තමයි දුම ඔක්කොම ගියේ කළු දුමක්. ඊට පස්සේ හවස 5-6 තමයි මේ එන්ජින් කාමරේ තියෙන ගින්න මේ ඉස්සලා ප්‍රදේශයට පැතිරලා අපිට මුලින්ම පේන එකත් ගිනි සිලු. ඒත් එක්කම ලොකු කළු දුමක් එන්න පටන් ගත්තා. ඒතර මේ දැන් මේ තියෙන ගින්න ඇතුළේ තියෙන එන්ජින් කාමරය සහ ඒ තියෙන අවල ප්‍රදේශයේ. කෙසේෝ එන්ජින් කාමරය සහ මේ තියෙන මේ බොර තෙල් තියෙන ටැංකිය අතර හිස් ප්‍රදේශයක් තියෙනවා ආරක්ෂාව සඳහා. ඒක සාමාන්‍යයෙන් තෙල් ප්‍රවාහනය කරන සෑම නෞකාවකම ඒක සෑම නෞකාවකම ඒ හිස් අවකාශය සහ ඩබල් හල් කියන්නේ දැන් ඒක අන්තර්ජාතික නීතියක්. ඒ නමුත් වෙලා තිබුණේ මේ ඇතුලේ එන්ජින් කාමරයේ වුණ ගින්න ඇති වුණ අවස්ථාවේදී නැවේ කපිතාන්වරයා ඒ ගින්න මැඩපවත්තන උත්සාහ නොකර කෙලින්ම ඒ සම්පූර්ණ ප්‍රදේශයම මුද්‍රා තබලා ඒ ප්‍රදේශය නිවත් වෙලා තියෙනවා.
ඒතර මුලදී මම මේ ගින්න මැඩ පවත්වුවා නම් එන්ජින් කාමරේ එතනින්ම මේ ප්‍රශ්නේ නිරාකරණය කරගන්න තිබුණා. ගින්න පැතිරීමත් සමග නෞකාවේ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව පියවර ගත්තා. කෙසේ වෙතත් බොයිලරුවේ සිදු පිපිරීමෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සමාජිකයෙකු වූ පිලිපීන ජාතික නාවිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට තහවුරු වී තිබෙනවා. ගිනි ගනිමින් පවතින නිව් ඩයමන්ඩ් නෞකාව අද දහවල් වන විට ගොඩබිමට නාවික සැතපුම් 22ක් දුරින් ස්ථානගත වී තිබුණා. මෙය සිදුවෙද්දී මුහුදු සැතපුම් 38ක් දුරින් මේ තත්ත්වයේ තිබියත් මේ නෞකාව එන්ජින් අක්‍රිය වෙලා තිබෙන හින්දා ගින්නර හින්දා පාවෙමින් පැමිණෙමින් පවතින ශ්‍රී ලංකාව දෙසට පැමිණෙමින් තිබියා. ඒ අනුව මේ වන විට මුහුදු සැතපුම් 22ක් දුරින් මේ වන විට නෞකාව පැමිණලා තිබෙනවා. නමුත් මේ නැව ශ්‍රී ලංකාවට සමාන්තරව දකුණු මුහුදට පාවෙමින් යමින් පවතිනවා. මේ බාජ් අරන් ගිහිල්ලා මේ නෞකාව මේ පැත්තට ලංකාව පැත්තට පැමිණීම වළක්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගත් අපි රැගෙන තිබෙනවා. දැනට තියෙන තත්ත්වය මට ඉතාමත්ම පැහැදිලිව කියන්න පුළුවන්. ලංකාවට ඔයිල් ස්පිල් එකක් තෙල් ගලායමක් මේ කිසිම අවදානමක් නැත. මේක මොරිෂස් වල තෙල් නැවක් ගොඩ ගියා වගේ ගිහිල්ලා යට වදින්න තැනක් නැහැ. ගැඹුරු මුහුදක් තියෙන්නේ. කිලෝමීටර් 3.1ක් වතුර. ඊට පස්සේ තමයි මුහුදු පතුල තියෙන්නේ. ඒ නෞකාව දැනට වෙරළාසන්නව වෙරළට සමාන්තරව දකුණට ගමන් කිරීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතාමත්ම හෙමින් මේකේ නැවේ කපිතාන්වරයා සහ තවත් පුද්ගලයෙක් ඉන්දිය වෙරළාරක්ෂක හමුදා නෞකාවක ඉන්නවා. ඔහුගේ උපදෙස් සහ ඔහුගේ දැනුම මත ටග් යාත්‍රා සහ නෞකාවලින් ගින්න මැඩ පැවැත්ීමේ වැඩ කටයුතු මේ අවස්ථාවෙන් කරගෙන යනවා. නෞකාව ඉස්සල්ලාම ගින්න ඇතුනේ එන්ජින් කාමරේ. එන්ජින් කාමරේ ඇතුන ගින්න ෆනල් එක ඔස්සේ පෙන්නුම් කරා දුම එළියට. ඊට පස්සේ ගින්න පැතුරුණා සුපර් ස්ට්‍රක්චර් එක. සුපර් ස්ට්‍රක්චර් එක කියන්නේ නෞකාවක පරිපාලනමය කොටස. එතන තමයි කාමර සහ සුක්කානම් මැදිරි ඒ වගේ බ්‍රිජ් එක ඒ කොටස තියෙන්නේ. එතකොට මේ කොටසයි නෞකාව ඉදිරියේ අරගෙන යන බොරතෙල් අතරයි ලොකු වෙනසක් තියෙනවා. මේ බොරතෙල් තියෙන කොටස ඉතාමත්ම සුරක්ෂිතයි. නෞකාව ජපාන සහතිකය තියෙන නෞකාවක් අවුරුදු 20ක් පරණ වුණාට ඒකින්ද ඒකේ බොරතල් ගිනියන නැව් හැම එකක්ම ඩබල් හල් කියලා අපි හඳුන්වනවා. ඒ කියන්නේ අපිට පෙන්න තියෙන හල් එකට අමතරව ඇතුලෙන් තව හල් එකක් තියෙනවා. එතකොට මේ දෙක අතරතුරේ තියෙනවා බලාස් වෝටර්. ඒ කියන්නේ වතුර පුරවලා තියෙනවා. ඒ අණුව බොරතෙල් වලට කිසිම මේ ගින්නෙන් හානියක් නොවෙන්න තියෙන අවකාශය වැඩි. එතකොට ඒක තහවුරු කර ගැනීම සඳහා තමයි අපි බවුන්ඩරි කූලින් කියලා මේක හඳුන්වනවා. අපි ටග් යාත්‍රා පාවිච්චි කළා දිගින් දිගටම මුහුදු වතුර පාවිච්චි කළා අපි කරන්නේ ඒ ස්ථානය ඒ ප්‍රදේශය සිසිලව පවත්වා ගන්නවා. මේකට අපේ ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් පවා සම්බන්ධ වුණා. මේකට දැන් නාවික හමුදාවේ ප්‍රධානතම කැපිටල් ෂිප් 3ක් එකතු වෙලා තියෙනවා. ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ එක නෞකාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉන්දිය නාවික හමුදාවේ නෞකාවක් කැපිටල් ෂිප් එකක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඊට අමතරව අපේ ගුවන් හමුදාවේ සහ ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ ගුවන් යාන අපි පාවිච්චි කරලා තියෙනවා. දේශීය සහ කලාපීය වශයෙන් අපිට අවශ්‍ය සහයෝගය අපිට ලැබිලා තියෙනවා. එයට අමතරව ගුවන් හමුදාව මගින් MI-17 සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යාන දෙකක් අම්පාර කදුරේ ස්ථානගත කළා. මෙම නැවේ තියෙන ගින්න පාලනය කරන්න කටයුතු කරගෙන යනවා. මේ වෙනකොට MI-17 ගුවන් යානය භාවිතා කරමින් අපි ජලය ලීටර් ලක්ෂයට වඩා අධික ප්‍රමාණයක් මේ වෙනකොට නැව මතට පතිත කළා. එම ගින්න පාලනය කරන්න කටයුතු කරනවා. මේ ගින්න සමතකයට පත්වන තෙක් ඒ කාර්යයන් අපි පවත්වාගෙන යනවා. අඩ්මිරාල් ඉන්දිය වෙරළාරක්ෂක අධිකාරියේ හමුදාවේ වෙබ්සයිට් එකේ තියෙනවා නැවේ බඳේ මීටර් 2ක 3ක විතර වගේ පැල්මක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවායි කියලා. මේ ඉන්දිය වෙරළාරක්ෂක හමුදාවේ කපිතාන්වරයා නවදිල්ලියේ ඔහුගේ ප්‍රධාන මූලස්ථානට රපෝර්තු කරා. එයා දැකපු දේවල්. එතකොට එයා හිටියේ නෞකාවේ පෝට් ක්වාටර් එකෙන්. ඒ කියන්නේ නෞකාවේ මේ ගිනි ගන්න නෞකාවේ වම් පැත්තේ පිටිපස්ස ප්‍රදේශයට වෙන්න ෆයර් ෆයිටිං එක කර තිබ්බේ. නෞකාවට ඉතාමත්ම ආසන්නයේ ඔහු නිරීක්ෂණය කරා වම් පැත්තේ පිටිපස්සට වෙන්න තියෙන බඳේ ඒ තියෙන තහඩු වල ඇඹරීමක් ඒවයි ක්‍රැක් එක. මේක වෙන්නේ අධික උෂ්ණත්වය නිසා. එතකොට මේ ඉන්ටෙන්ස් හීට් එක නිසා ඕනම වෙල්ඩින් කරපු තහඩුවක් ඒව එකක් ඒක ඇඹරෙන්න පුළුවන් ඒව කැපෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන්නේ ඒ yes there's a crack. ඒකෙන් අදහස් කරන්නේ මේ නෞකාව දෙකට කැඩෙනවා කියන එක. මේ නෞකාවේ වතුර මට්ටමේ යට ඉඳලා තියෙනවා අඩි 60ක්. මීටර් 20ක්. එතකොට මේ නෞකාවේ ශක්තිය රැඳිලා තියෙන්නේ එතන. එතකොට මේ මීටර් 20කයේ ගැඹුර වටපිටාව සිසිල් වෙච්ච මුහුදු වතුරෙන් බොහොම සුරක්ෂිත වෙලා තියෙන තැනක්. ඒක නිසා මේ නෞකාව දෙකඩ වීමේ හෝ නෞකාව කෑලි කෑලිට කැඩීමේ කිසිම අනතුරක් නැහැ. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව.
නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව යම් කිසි අයුරකින් පුපුරා ගියහොත් එමගින් ලෝක ඉතිහාසයේ විශාලතම පරිසර විනාශයක් සිදු විය හැකි බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය පවසනවා. සභාපතිවරිය මේ බව සඳහන් කළේ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින්. යම් හේකින් මේ මුහුදට තෙල් කාන්දුවීම ආරම්භ වුණොත් එය මොන වගේ පරිසර හානියක් බවට පත්වේද? මේ ලෝකයේ සිද්ධ වෙන්නට යන විශාලම පාරිසරික විනාශය. අපි මේ කතා කරන පරිසර තීරය කිරින්ද ඉඳලා නැගෙනහිර පැත්තට යනකොට අපිට තියෙන ඉතාමත් සංවේදී පරිසර කලාපයක්. ඒතර මේ පරිසර කලාපයට වෙන්න පුළුවන් හානිය ඉතාමත් දැවැන්තයි. ඒතර එහෙම කාන්දුවීමක් සිද්ධ වුණොත් වෙනකන් ඉඳලා සූදානම් වෙන්න අපිට කාලය මදි. මේ ප්‍රමාණය යම් හේකින් විසිරීමක් සිදු වුණොත් මුහුදේ කොතරම් පරාසයක පැතිර යන්නට ඉඩ තියෙනවද? ඇතරම මීට වසර 8කට 9කට කලින් මතකදී කොග්ගල ප්‍රදේශයේදී මේ වගේ නමක් විනාශයට පත් වෙලා 70ක්ම 10ක් විතර ප්‍රදේශයක් සම්පූර්ණයෙන්ම තෙල් වලින් නැහැවිලා ගියා. එතෙන්දී තෙල් ටොන් 120ක් විතර තමයි ගියේ. ඒක හිතා ගන්න පුළුවන් ඒකට සාපේක්ෂව මේ තෙල් ටොන් 2,70,000 ගණන් කොච්චර හානියක් වෙන්න පුළුවන්ද කියලා. මේ තත්ත්වයේ තෙල් විසිරීමක් මේ ලෝකේ වෙනවමයි. ඊට අමතරව අපි දන්නවා ටොරි කැනියන් කියලා කලින් වුණා, සැන්ටා බබ්‍රා කියලා කලින් වුණා. ඒ වගේම ළඟදී මුනේ මොරිෂස් දූපතේ. ඊටත් වඩා වැඩි තෙල් විසිරීම තමයි අපි කතා කරනකොට මේකෙන් වෙන්න පුළුවන් හානිය ඉතාම වැඩි. ආරුගම්බේ, නිලාවෙල්ලි, කායංකර්ණි, ඊට පස්සේ වාකරේ, තිරිකුණාමලේ ඒ දිගටම තියෙන වෙරළ කලාපයට ආවොතින් එහෙම අරුගම්බේ කියන්නේ ලෝක ප්‍රසිද්ධ සංචාරක මධ්‍යස්ථානයක්. ඒ තෙල් දෙක අයින් කරන්නම කලක් කියාවි. ඒතර ඒත් අයින් කරන්න ගියත් අපිට අයින් කරන්න පුළුවන් වෙන 60ක් තමයි. ආයිම මේ පසේ සහ මේ ප්‍රදේශයේ තියෙන විෂ ගතිය අයින් වෙලා පරණ තත්ත්වයෙන් අවුරුදු 25ක් 30ක් යනෝ එහෙම නැත්නම් නොවෙන්නත් පුළුවන්. ජල ජීවීන් ගැන කතා කරද්දී මොන වගේ හානියක්ද වෙන්නේ? තල් මස්සු, අපේ ඩොල්ෆින් මස්සු, මේ වගේම කැස්ප්ලාව ඉතා වැඩි ප්‍රමාණයක් ඒ ප්‍රදේශයේ ඉන්නවා. අනිවාර්යයෙන් මේ සතු හුස්ම ගන්න අනිවාර්යයෙන් වතුර මතු පිටට එන්න ඕන මොන අවස්ථාවක හරි. මෙච්චර ප්‍රමාණයක් තෙල් විසිරුන ගමන් මේ ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වතුර මතු පිට දෙලෙලින් වැසෙනවා. උඩට එන හැම අවස්ථාවකදී මේ සතුන්ගේ නහස් කුඩු වලට සහ ඇඟ ඇතුළට තෙල් යාම හරහා ඔක්කොම සතුන් විනාශ වීමේ හැකියාවක් තියෙනවා. මෙවැනි සිදුවීමකදී අපිට මොන වගේ නෛතික ක්‍රියාමාර්ගයක්ද ගන්න පුළුවන්? එම නැවේ අයිතිකරුට හෝ කළමනාකරුට හෝ අයිතිකාර සමාගමට හෝ විරුද්ධව කටයුතු කරලා රක්ෂණ වන්දි ලබා ගන්නට. එතනින් එහාට ඩොලර් මිලියන 750ක් දක්වා වූ විශාල ප්‍රමාණයක වන්දි අපිට ලබා ගැනීම හැකියාවක් තියෙනවා. ගිනිගන්නා නෞකාව පුපුරා ගොස් ඉන්ධන මුහුදට කාන්දුව වුවහොත් ඊට අප මුහුණ දෙන්නේ කෙසේද? සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසන්නේ ජනතාව දැන් සිටම ඊට සූදානම් විය යුතු බවයි. තෙල් උරාගන්නා පිදුරු, දහයියා හෝ ලීකුඩු වැනි ද්‍රව්‍ය අවධානමකට ලක් වූ වෙරළ තීරයන් ආශ්‍රිතව ගබඩා කරගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළේ යම් අයුරකින් තෙල් ජලයට කාන්දුවොත් ජනතාව පෙර සූදානම් විය යුතු බවයි. අපි ඊයේ දිවයින දෙපාර්තමේන්තුවට කියලා කිව්වා නිකුත් වෙන කළු දුමත් එක්ක තව වැඩි විෂ ප්‍රමාණයක් නිකුත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිත හානි පවා වෙන්න පුළුවන්. ඒ නිසා අපි නිතරම කිව්වේ අඩු ගානේ නාවික සතුන් 5ක් 6ක්වත් ඈතින් තියලා මුලින්ම තමන්ගේ දීවර කාර්මික දීවර කටයුතු කරගෙන කියලා මුලින්ම අපි දීවර ජනතාව දැනුවත් කරා. වෙරළ කලාපයේ ජනතාවට අපි දැනුවත් කිරීමක් කරේ ප්‍රදේශයේ මෙහෙම දෙයක් වීමේ සම්භාවිතාවක් තියෙනවා. අපි කියනවා ගෝණි හරි භාවිතා කරලා නැත්නම් පිදුරු භාවිතා කරලා නැත්නම් ලීකුඩු භාවිතා කරලා කොහොමද බැම්මක් බැඳලා තෙල් ටික නවත්තගන්නේ කොහොමද? මොකද ওই අවස්ථාවට එතන ගියට පස්සේ අපිට පිදුරු හොයාගන්න, ලීකුඩු හොයාගන්න නැත්නම් දහයි හොයාගන්න අනිවාර්යෙන් ජනතාවගේ සහාය අවශ්‍ය වෙනවා. මොකද මේ තෙල් විසඳීමකදී හැම තත්පරයක්ම අපිට වැදගත්. ගහක් ගානේ මේ තෙල් ගෑවෙනවා කියන්නේ සමදයම විනාශ වෙන එක. සමහර ජීවීන් ඉන්නවා ඔවුන්ට කරවලක් නැහැ. ඔවුන් වායුගෝලීය වාතයෙන් තමයි හුස්ම ගන්න. ඉතින් ඒක නිසා ඔවුන් යම් කිසි වෙලාවක උඩට එනකොට ඔවුන්ගේ ශරීර පද්ධතිය ඇතුළට මේ බොර තෙල් යන්නට පුළුවන්. ඒක නිසා තමයි අපි කියන්නේ මේක වෙන්න පුළුවන් ඉතාමත් දැවැන්ත බරපතල ව්‍යසනයක්. මට කතා කරන මේ අවස්ථාවේදී යුරෝපීය සංගමයේ තාවනාපතිතුමා එතුමා කැමති වුණා ඔවුන්ගේ තියෙන තාක්ෂණික දැනුම උපකරණ සහ මේවලම් අපිට ලබා දෙන්නට. යම් ආකාරයකින් මේ නැවෙන් තෙල් පිටවෑමක් සිද්ධ වුණොත් ඒක කළමනාකරණය කරගන්න ආකාරය පොඩ්ඩක් පැහැදිලි කරන්න අපි. මේක වෙන්නේ නෞකාවක් එහෙම ගිලී යාමක් වුණොත් දැන් මේ අපි දකින්නේ බොර තෙල්. ඊටාත්ම ඝන ද්‍රව්‍යයක්. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ නෞකාව වටේටම මේ බූම් කියලා දෙයක් තියෙනවා. ඒ බූම් එක දාලා ඒ කාන්දු වෙන තෙල් ප්‍රමාණය ඒ ස්ථානෙටම කොටු කරලා හිර කරලා තිබෑ ගැනීම හැකියාව. එතකොට ඒ සඳහා අවශ්‍ය මේ බූම් කියන කොටසේ උපකරණ ඒකයිලා බේසිකලි බැරියර් එකක්. ඒක ලංකාවේ තියෙනවා. ජාතික වශයෙන් තියෙන හැම දෙයක්ම දැන්ටමත් ඒ ස්ථානගත කරලා තියෙනවා. මේ අතර නැගෙනහිර වෙරළ කලාපයේ ඉන්ධන කාන්දුවක් සිදුවොත් සංවේදී පරිසර පද්ධතිය ආරක්ෂා කරගන්නේ කෙසේදයි සාකච්ඡා කිරීමට අද පරිසර අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අපේ මුහුදු තීරයට මේ එක්වීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් යනවා. දැන්ටමත් මේ පිළිබඳව කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ වගේම ජනතාවට මේන් යම් බලපෑමක් ඇති වෙනවා නම් විශේෂයෙන්ම දීවර ජනතාවට ඒ පිළිබඳව සොයා බලන්නත් ඒ සියලු කටයුතු වලට ඒ මැදිහත් වීම ලබා දෙන්න කටයුතු කරනවා.
This is a news alert from Ada Derana 24. මෙවන විට ගින්න තරමක් දුරට පාලනය කර ඇති බව ගුවන් හමුදාව පවසනවා. බාහිර වශයෙන් ගින්න බොහෝ දුරට මැඩ පවත්වා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ. කෙසේ වෙතත් නෞකාව අභ්‍යන්තරයේ තවදුරටත් ගින්න පවතින බව නාවික හමුදාව සඳහන් කළා. දැන් අප යොමු වෙමු අද පස්වරු 6:15ට පමණ ශ්‍රී ලංකා ගුවන් හමුදාව උඩුගුවනේ සිට ලබාගත් ඡායාරූප කිහිපයක්. This is a news alert from Ada Derana 24. යාපනයේ සිට බෝට්ටු මගින් කේරළ ගංජා රැගෙනවිත් මීගමුව පෙරියමුල ප්‍රදේශයේ බෙදාහරින ජාලයක පිරිසක් මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කේරළ ගංජා කිලෝ 42ක් සමගින්. එමෙන්ම මත්කුඩු ජාවාරමේ නිරත වූ මව, පියා සහ දියණියක්ද අද මාතලේදී නීතියේ රැහැනට හසු කරගෙන තිබෙනවා. කුඩා ලොරි රථයකින් ගංජා මිලදී ගැනීමට යමින් සිටි දෙදෙනෙකු මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ විසින් ඊයේ මීගමුව පෙරියමුල්ලේදී අත්අඩංගුවට ගැනුනේ රුපියල් ලක්ෂ 4ක මුදල්ද සමගින්. ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ කරුණු අනුව ජාවාරම මෙහෙවූ පෙරියමුල්ලේ හෝටල් හිමිකරුවෙකු සහ තවත් අයෙකු අත්අඩංගුවට ගත් අතර හෝටල් හිමිකරු පල්ලන්සේන නිදහස් සිරකඳවුර අසලෙන් කුලියට ගෙන තිබූ ආරක්ෂිත නිවසක් සහ කැබ් රථයක් සෝදිසි කර තිබෙනවා. රථය සකස් කර තිබූ ව්‍යාජ පතුලක තිබේ රුපියල් ලක්ෂ 164ක් වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 42ක් එහිදී අත්අඩංගුවට ගැනුනේ තවත් සැකකරුවෙකුද සමගින්. යාපනයේ සිට මීගමුවට බෝට්ටු මාර්ගයෙන් රැගෙන එන කේරළ ගංජා කැබ් රථයෙන් පෙරියමුල්ලට ප්‍රවාහනය කරන බවයි ඔවුන් හෙළි කර ඇත්තේ. මේ අතර මාතලේ කළුදාවල නරිකන්ද ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ මව, පියා සහ දියණියක හෙරොයින් ග්‍රෑම් 3.5ක් සමග මාතලේ පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබුවා. විවාහ හා අවමංගල්‍ය උත්සව සඳහා සහභාගී වීමට යන බුවාවෙන් කොළඹ සිට හෙරොයින් රැගෙන විත් නිවසේ සිට ඔවුන් මත්කුඩු අලෙවි කර ඇති බවයි වාර්තා වන්නේ. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. වාරියපොල සහ යාවට ප්‍රදේශවලට හෙරොයින් බෙදාහැරීමේ ජාලය මෙහෙයූ බව කියන තරුණයින් 10 දෙනෙකු වාරියපොල පොලිසිය විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 9 මිලිග්‍රෑම් 820ක් සහ ජංගම දුරකථන කිහිපයක් පොලිස් බාරයට ගත් බවයි පොලිසිය පැවසුවේ. යහපාලන ආණ්ඩු සමයේදී ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිට වූ දූෂණ විරෝධී ලේකම් කාර්යාලය සිදු කළ ඇතැම් ක්‍රියා නීති විරෝධී බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පිළිගත්තා. ඒ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින්. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහල් ජයතිලක මහතා කළ පැමිණිල්ලකට අදාළව රනිල් වික්‍රමසිංහ මහතා අද කොමිසම හමුවේ පෙනී සිටියා. කොමිසම හිටපු අගමැතිවරයාගෙන් විමසා සිටියේ ජාතික විධායක සභාව කුමන නීතියක් යටතේ ස්ථාපනය කළ ආයතනයක්ද යන්නයි. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා එය නීතියක් යටතේ ස්ථාපනය නොකළ ආයතනයක් බව ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ එම සභාවේ සමාජිකයින් ලෙස තමා ඇතුළුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාට්ලි චම්පික මෙන්ම දෙමළ සංධානයේ නායක ආර් සම්බන්ධන් ඇතුළු පිරිසක් කටයුතු කළ බවයි. යහපාලන රජය විසින් ජාතික විධායක සභාවේ අනුමැතියට යටත්ව පිහිටවනු ලැබූ දූෂණ විරෝධී කමිටුවට ලැබෙන තොරතුරු මත බැටලීම් කිරීම, අත්අඩංගුවට ගැනීම, ප්‍රශ්න කිරීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම සහ ජනමාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා දීම හරහා සැකකරුවන් සමාජයේ වැරදිකරුවන් ලෙස හංගඩු ගැසෙනවා නේදයි කොමිසම වික්‍රමසිංහ මහතාගෙන් විමසා සිටියා. දැන් බලන්න මට වෙච්ච දේ. මට බැඳුම්කර හොරා කියලානේ කියන්නේ. බැඳුම්කර කොමිසමත් පාර්ලිමේන්තුවත් කියලා තියෙනවා මගේ සම්බන්ධයක් නැහැ කියලා. නමුත් මාධ්‍ය මහත්තුරු එහෙම හිතන්නේ නැහැ. චෝදනාවක් එල්ල වුණහම එහෙම වෙන එක සාමාන්‍ය බව වික්‍රමසිංහ මහතා ඊට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළා. තවදුරටත් පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා අන්තිමට මම හොරු ඇල්ලුවෙත් නැහැ, අල්ලන්න කියපු අයත් නැහැ. ඔක්කොම මාව දාලා ගිහින් බවට කොමිසමට පැවසුවා.
දූෂණ විරෝධී ලේකම් කාර්යාලයට ලැබෙන ඇතැම් පැමිණිලි විමර්ශනයට පොලිස්පතිවරයා වෙත යොමු කර ඇතැම් විශේෂිත පැමිණිලි ඍජුවම එම කොට්ටාශය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත යොමු කළේදැයි කොමිසම විමසුවා. දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ සියලු දේ ක්‍රියාත්මක නොකළ බවත් ඇතැම් කාරණා නීති විරෝධී බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එහිදී කොමිසම ප්‍රශ්න කළේ නීති විරෝධී කටයුතු සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේද යන්නයි. සුදුසු දේවල් විතරක් කරන්න තමයි උපදෙස් දුන්නේ. අපි දැනගන්න ඕනේ මොනවද සුදුසු නැත්තේ කියන එක. සුදුසු ඒවා අරගෙන උපදෙස් අරගෙන ක්‍රියා කරන්න පොලිසියට කියලා තිබ්බා. යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා. කොමිසම විමසා සිටියේ දූෂණ විරෝධී කමිටුවේ රැස්වීම් කුමන ස්ථානයක පැවැත්වූයේද යන්නයි. ඊට පිළිතුරු දෙමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ නිශ්චිත කාර්යාලයක් ලබා දෙන තුරු අරලියගහ මන්දිරයේ කාර්යාලයක් ලබා දුන් බවයි. මේ අතර මෙරට යුද අපරාධ සිදු වූ බවට ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරිපත් කළ 31 යෝජනාවලිය සඳහා එවක විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ මංගල සමරවීර මහතා අත්සන් කළ බව ඔබ දැන සිටියේදැයි කොමිසමේ සභාපතිවරයා හිටපු අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටියා. ඊට පිළිතුරු දුන් වික්‍රමසිංහ මහතා පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු අමාත්‍ය මණ්ඩලයම එය අනුමත කළ බවයි. දේශපාලන පරිගැනීමක් සිදුවේදයි පැවසුවාද? ඔබතුමා නිහඬවද යන්නේ අදත්? නායකත්වයේ පිළිබඳව කියන්න පුළුවන්. කියන්න දෙයක් තියෙනවා. මොහිතෙන් ඇහුවේ නෑ ඒක. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා අද පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා. පෙරවරු 9ට පමණ එහි පැමිණි මන්ත්‍රීවරයා පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් පසු පස්වරු 3:30ට පමණ ඉන් පිටව ගියා. මම පිළිබඳව විවිධ අභූත චෝදනා කරලා තිබුණු අය පිළිබඳව ඒ කාරණාවට අදාළව මගේ නිදහසට මම කරුණු ඉදිරිපත් කළා සාක්ෂි සහිතව. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී සිය විරෝධය පළ කරන බව සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම පක්ෂ නියෝජිතීන් මේ අදහස් පළ කළේ අද පැවති මාධ්‍ය හමුවලදී. මේ අතර 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නව සංශෝධනයෙන් අහෝසි වී ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාවක් යෝජනා වී තිබෙනවා. එම පාර්ලිමේන්තු සභාවට හැකියාව ඇත්තේ රජයේ ඉහළ නිලතලවලට පුද්ගලින් පත්කිරීමේදී ජනාධිපතිවරයාට නිරීක්ෂණ ලබා දීමට පමණයි. කැබිනට් අනුමැතිය හිමි වූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඊයේ ගැසට් කරනු ලැබුවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති 4ක් හැර සෙසු සියලු කරුණු අහෝසි වන අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අනුව ජනාධිපතිවරයාට යළිත් පූර්ණ විධායක බලතල හිමිවීම විශේෂත්වයක්. මෙහි තවත් විශේෂත්වයක් වන්නේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි වන අතර එමකින් ස්වාධීන කොමිෂන් සභාවලට සමාජිකයින් පත්කිරීම සඳහා එම සභාවට ඇති අයිතියද අහෝසි වනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත්තේ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන මගින් හඳුන්වා දුන් පාර්ලිමේන්තු සභාවයි. පාර්ලිමේන්තු සභාව අග්‍රාමාත්‍ය කතානායකවරයා විරුද්ධ පක්ෂ නායකවරයා අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ විරුද්ධ පක්ෂ නායකවරයාගේ නාමිකයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද එම සභාවට සමාජිකයින් වනවා. අගවිනිසුරුවරයා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අභ්‍යාචන අධිකරණ සභාපතිවරයා හා එහි විනිසුරුවරුන් නීතිපති පොලිස්පති විගණකාධිපති ඔම්බුස්මන්ඩ් ඇතුළු රජයේ ඉහළ නිලතලවලට පුද්ගලයින් පත්කිරීම මින් ඉදිරියට ජනාධිපතිවරයා යටතට පැවරෙන අතර හඳුන්වා දුන් පාර්ලිමේන්තු සභාවට පැවරෙන්නේ එම පත්කිරීම සඳහා නිරීක්ෂණ ලබා දීමට පමණයි. මේ 20 වෙනි සංශෝධනය හරහා යලි මේ ආණ්ඩුව උත්සාහ කරමින් තිබෙන්නේ ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වයේ කරා යන්න. අපි දන්නවා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ යම් අඩුපාඩුකම් සහිතව තිබුණා. එහි කොමිෂන් සභාවල ක්‍රියාකාරීත්වයේ ජනතාව අපේක්ෂා කරන ලද ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න අසමත් වී තිබුණා. මේක අපි පිළිගත යුතුයි. නම් ආණ්ඩුවක් සමාජයක් ශිෂ්ටත්වයේ කරාගෙන යනවා නම් කල යුතුව තිබුණේ එම ස්වාධීන කොමිෂන් සභා ක්‍රියාකාරීත්වයේදී හෝ අනිකුත් ආයතනයන් මෙහෙවීමේදී හෝ යම් අඩුවක් තිබුණා නම් ඒ අඩුව निराකරණය කිරීම දිශාවට තමයි සංශෝධනය ආයුතු. නමුත් ඒ වෙනුවට ඒ ක්‍රියාකාරීත්වයේ තිබෙන යම් අඩුපාඩුකම් ඉවහල් කරගනිමින් ඒ මුළුමනින්ම ගලවා ජනාධිපතිවරයා අතට යලි කේන්ද්‍රගත කර ගැනීම මෙහි අඩංගු වී තිබෙනවා. මේ අවස්ථාවේදී මට කියන්න තියෙන්නේ සංශෝධනය ශ්‍රේෂ්ඨාධිකරණයට අනිවාර්යයෙන්ම යනවා. ඉතින් මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයට ගිය අවස්ථාවේදී අපි එල්ලීමක් කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න අවශ්‍ය සහාය අපිට ලබා දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදයේ අනුව බහුතරයේ ක්‍රූරත්වය නෙමෙයි කියලා. මිනිස්සු කැමති වෙච්ච දෙයක් තමයි මේ රටේ ඇමති මණ්ඩලය සීමා කිරීම. හැමෝම කිව්ව හොඳ දෙයක්. ඇමතිවරු 30ක් පත් කරන්න. මොකද කරේ?
ඊළඟට ඕනෑම වෙලාවක අගමැතිවරයාව පන්නන්න පුළුවන්. ඕන ඇමතිවරයෙක් පන්නන්න පුළුවන්. තව හොඳ වැඩක් තියෙනවා. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිව්වා පාර්ලිමේන්තුව විසිරුවා හැරියාම ඇමතිවරු හැටියට තමන්ගේ කාර්යභාරය කරගෙන යන්න පුළුවන් කැබිනට් ඇමති මණ්ඩලයට පමණයි. දැන් මේකෙන් ඒක වෙනස් කරා. වෙනස් කරලා කිව්වා කැබිනට් ඇමතිවරු, රාජ්‍ය ඇමතිවරු, නියෝජ්‍ය ඇමතිවරු මේ සියලුම දෙනාගේ බලය ඡන්දේ කාලෙදී ඡන්ද ව්‍යාපාරයට පාවිච්චි කරන්න පුළුවන්. ඒක කොහොමද හොඳ දෙයක් වෙන්නේ? දැන් විගණකාධිපතිවරයා මේ පත් කරන්නේ ජනාධිපතිවරයානේ 20 වෙනි සංශෝධනයෙන්. මේකේ තියෙනවා ජනාධිපතිවරයාගේ ලේකම් කාර්යාලය කියන එකයි අගමැතිවරයාගේ ලේකම් කාර්යාලය කියන එකයි අයින් කරලා. ඔඩිට් කරන්න බෑ. ඉතින් මේක දේශහිතයිසි වෙන්නේ කොහොමද? 19 වෙනි සංශෝධනයෙන් වෙච්ච අවුල මේ රටේ ජනතාව දැක්කා. රටේ ජනාධිපති කලිසම ඇඳගෙන ඉන්නවා, අගමැති කමිස ඇඳගෙන ඉන්නවා. කවුරුවත් පූර්ණ ඇඳුම ඇඳගෙන නැහැ. ඒ නිසා ඒ විකාර රූපී වියවුල දැකපු හින්දා තමයි මේ රටේ ජනතාව ඒ වියවුලෙන් මේ රට බේරා ගැනීම සඳහා ප්‍රබල ජනවරමක් දුන්නේ. ඒ අනුව තමයි මේ රටේ ජනාධිපතිට ඡන්දෙ දීලා බලයට පත් කරනවා නම් මේ ජනාධිපතිට රටේ ජනතාව වෙනුවෙන් තීන්දුව ගැනීමේ ශක්තිය තියෙන්න ඕනේ. ඡන්දෙ දීලා ජනාධිපති පත් කරලා ඒ ජනාධිපති තීරණ ගන්න ඕනේ එක එක විකාර කොමිසම් වලින් අහලා නම් එහෙනම් ඉතින් කොමිසම් වලටම ඡන්දෙ දෙන්න ඕනේ. දේශපාලන ලෝකයේ තිරය පිටුපස තොරතුරු සමගින් බ්ලැක් ඇන්ඩ් වයිට් විශේෂාංගය දැන්. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට අධිකරණ ඇමති අලි සබ්රි ඉදිරිපත් කළා. මුලින්ම වාසුදේව නානායක්කාර අඩුපාඩු කතා කරන්න ගත්තා. ද්විත්ව පුරවැසිභාව ඉවත් කිරීම නොකළ යුතුයි. අර්ජුන් මහේන්ද්‍රන්ලා වගේ හොරුන්ට රාජ්‍ය පාලනයට එන්න අවස්ථාව ලැබෙනවා මේකෙන්. වාසුගේ කතාවට කැබිනට් මණ්ඩලයේ කඩිගුලක් මෙන් ඇවිස්සුණා. මෙහිදී ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන සහ එස්.එම්. චන්ද්‍රසේන, පවිත්‍රා වන්‍යාරච්චි වාසුගේ කතාව දැඩි ලෙස අභියෝග කළා. වාසු සහෝදරයා පුද්ගලයෙක් ඉලක්ක කරගෙන නෙමෙයි කතා කළේ. ප්‍රතිපත්තිමය කාරණයක් විදිහට දකින්න. මොකද ඉන්දියාව පවා ද්විත්ව පුරවැසියන්ට රජයේ වගකීම් දෙන්නේ නැහැ. විමල් වීරවංශ වාසුගේ පැත්තගෙන කතා කරද්දී ජනාධිපති උත්තර දුන්නා. මේ රටේ ද්විත්ව පුරවැසියන්ට සෑම අයිතිවාසිකමක්ම තියෙනවා. එහෙනම් මේවත් වෙනස් කරන්න වෙයි. මේකේ පුංචි හෝ අඩුපාඩුවක් තිබුණොත් ඒක අල්ලගෙන විපක්ෂය උසාවියයි. ඒ නිසා අපි මේක අධ්‍යයනය කරලා ඊළඟ කැබිනට් එකේදී අනුමත කරමු. ගම්මන් පිළ යෝජනා කළා. අපෝ ඒක කරන්න එපා. ප්‍රමාද වුණොත් අයවැයෙන් පස්සේ තමයි සම්මත කරගන්න වෙන්නේ. අදම සම්මත කරගමු. රෝහිත තර්ක කළා. අවසානයේදී ජනපති අගමැති ඇතුළු ඇමති මණ්ඩලය 20ට අනුමැතියේදී එදිනම ගැසට් කරන්න තීරණය කළා. 20 වන සංශෝධනයේ ගැසට් කරන විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිටියේ යාල වනෝද්‍යානයේ. සතුන් නරඹන්න දින 3ක් එහි සිටීම නිසා අද විපක්ෂීය මන්ත්‍රීවරුන් රැස් වී මේ ගැන කතා කළා. 19 වැදගත් කරුණු කිහිපයක්ම අහෝසි කරලා මේ ගැන තීරණයක් ගන්න ඕනේ. විපක්ෂීය පක්ෂ නායක රැස්වීමක් කැඳවලා මේ ගැන කතා කරමු. සමගි ජනබලවේගයට සම්බන්ධ මන්ත්‍රීවරුන් පිරිසක් රැස් වී තීන්දුව කළා. ජනාධිපතිවරයා පසුගිය 3 වනදා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර ඇතුළු බඩේරුඟු වගාව සිදු කරන ව්‍යාපාරිකයන් කැඳවා සාකච්ඡා කළා. සර් බඩේරුඟු වගා කරන හේන් ගොවින්ට වන සංරක්ෂණයකින් පුදුම විදිහට කරදර කරනවා. අවුරුදු ගාණක් හේන් කරපු අය අල්ලගෙන ගිහින් රිමාන්ඩ් කරනවා. හේන් ගොවින්ට බාධා කරන එක නවත්වන්න කියලා වහාම වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දෙන්න ජනපති දැඩිස්වරෙන් කිව්වා. ගොවින්ට කරදර කරන එක නැවැත්තුවේ නැත්නම් එතනට මම යනවා. ජනාධිපති ඒ විදිහට වන සංරක්ෂණ නිලධාරීන්ගේ ක්‍රියාකලාපය දැඩිව විවේචනය කළා. තිරය පිටුපස තවත් දේවල් අපි කියන්නම් ලබන සතියේ. මෙරට රියැලිටි වැඩසටහන් කලාවට නවමාන රැසක් හඳුන්වා දුන් ටීවී දෙරණ රියැලිටි කලාවේ තවත් වෙනසකට මුලපිරුවා. ඒ ලංකාවේ පළමු වරට රටට තරුණ ව්‍යවසායකින් හඳුන්වා දීමට දෙරණ ස්ටාර්ට්අප් 2021 රියැලිටි වැඩසටහන ආරම්භ කරමි. එම වැඩසටහනේ ප්‍රධාන පාර්ශවකරුවෙකු ලෙස අත්වැල් බැඳගත් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සමග දෙරණ ඊයේ අවබෝධතා ගිවිසුමකට එළඹුණා. ඒ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේදී Deranab Startup 2021. මෙරට තරුණ තරුණියන් අතර ව්‍යවසායකත්වය ප්‍රචලිත කරමින් තරුණ ව්‍යවසායකෙන් ජාතික තලයට රැගෙනීම සඳහායි දෙරණ ස්ටාර්ට්අප් 2021 වැඩසටහන ආරම්භෙන්නේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය මේ සඳහා එක්වන්නේ එම ප්‍රයත්නය තවත් ශක්තිමත් කරමින්. මෙරට රැකියා ප්‍රවර්ධන හා ව්‍යවසායකත්ව තරුණ පුහුණු ආයතනයක් වන You Lead ද එහි තවත් පාර්ශවකරුවෙක් ලෙස එක්ව සිටිනවා. අවබෝධතා ගෙවිසුමට අත්සන් තැබීමේ අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන්, දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල සහ You Lead ආයතනයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ චාල්ස් කොංකෝන් යන මහත්වරු එක් වුණා.
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් හා දෙරණ මාධ්‍ය ජාලයේ උපසභාපති ලක්සිරි වික්‍රමගේ යන මහත්වරුන් ගිවිසුමටත් සන්තැබුවා. පසුව දෙරණ මාධ්‍ය ජාලයේ විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා අනෙකුත් පාර්ශවකරුවන් සමග ගිවිසුම් හෝමාරු කරගත්තා. තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයේ යටතේ ඇති කුඩා ව්‍යාපාර සංවර්ධනාංශයේ ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කාන්තා වාණිජ මණ්ඩලය හා ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ දෙරණ ස්ටාර්ට්අප් 2021 සමග මෙලෙස එක්ව සිටිනවා. සැබෑ ව්‍යවසායකයෝ අපේ රටේ කොහොමද ඉන්නවද? කොහොමද මේක අපි ජය ගන්න? මං හිතන්නේ ඒක මැනවින් සැලසුම් කරලා තියෙනවා කියන එක මගේ විශ්වාසය. මොකද මේ වැඩේ කරන්නේ දෙරණ නිසා. අමාත්‍යාංශයක් විදියට සතුටු වෙනවා. අපි වැඩ කටයුතු ආරම්භ කළා. මසක් යෑමට පෙර දෙරණ ආයතනයත් එක්ක අත්වල් බැඳගෙන ව්‍යවසායකයන් වෙනුවෙන් අලුත් දෙයක් ක්‍රියාත්මක කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව. අපි එදා කතා කරා පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් ගැන. අපි දැක්කේ පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එකක් විදියට එක වරායක් විකුණනවා. එහෙම නැත්නම් ගුවන් තුරපලක් විකුණනවා. අද අපි දකින පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප් එක තමයි මේ දෙරණ ආයතනයත් එක්ක අද අපි මේ කරන්නේ. මොකක්ද? අපිට දෙක ඉන්න තරුණයව අපි දෙරණ ආයතනයට දෙනවා ව්‍යවසායකයෝ බවට පත් කරන්න. ලංකාවේ ප්‍රචලිත බ්‍රෑන්ඩයක් බවට පරිවර්තනය කරන්න. මේ ස්ටාර්ට්අප් 2021 වැඩසටහන මේ රටේ රියැලිටි කලාව අලුත් කරයි කියලා මම විශ්වාස කරනවා. දෙරණ නාලිකාව අපේ දේ රැක ගන්න ගමන් අලුත් ගමනක් යන උත්සාහ කරන නාලිකාවක්. Deranab Startup 2021. තවත් පුවත් කිහිපයක් දැන්. ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පොළොන්නරුව පැරකුම් මුවන ප්‍රදේශයේ ඉදිකළ නව වැඩිහිටි නිවාසයක් ඔහුගේ සොහොයුරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා. පසුගිය මැතිවරණ සමයේදී ප්‍රසිද්ධ වේදිකාවේ එකිනෙකාට දරුණු වාග් ප්‍රහාර එල්ල කරගත් හිටපු ජනාධිපතිවරයා සහ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා අද උත්සවයේදී සුහදව කතාබහක නිරතව සිටි අයුරු කාගේත් අවධානයට ලක් වුණා. අපි ජීවත් වෙන්නේ ටික කාලයයි. ඒ කාලේ අපි කවුරුත් එකට සමගියෙන් සිටිය යුතුයි. සියලු දේවල් පසෙකට තියලා මෙතනින් එහාට එතුමත් මමත් පොළොන්නරුව හදන වැඩ පිළිවෙලට ලොකු ශක්තියක් වෙනවයි කියන එකත් විශේෂයෙන් අපි මේ වෙලාවේදී සිහිපත් කරනවා. මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට අවසර දෙන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කරන්නේද නැද්ද යන තීන්දුව ලබන සඳුදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය අද ප්‍රකාශ කළා. ඒ මෙම කරුණ සම්බන්ධයෙන් ජයසේකර මහතා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කිරීම නිසා රැගුභාරයට ගෙන රාජසන්තක කෙරුණු දුම්මැටි ලක්ෂ 23ක් අද විනාශ කෙරුණා. දුම්මැටි තොගේ වටිනාකම රුපියල් කෝටි 13කට අධිකයි. රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ මාදම්පේ කවුඩුවාව ප්‍රදේශයේදී අද ළංගම බස් රථයක් සහ පුද්ගලික බස් රථයක් ගැටී සිදු වූ අනතුරකින් තරුණයෙකුගේ දකුණු අත වැලමිට අසලින් සම්පූර්ණයෙන් වෙන් වුණා. ඔහු කාවත්ත මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඔල්ලස් ගැනීමේ චෝදනා මත අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු භෝජනාගාරයේ සැපයුම් අංශයේ සේවකයා ලබන 17 වනදාත් එක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මැනවිය අද නියෝග කළා. පාර්ලිමේන්තුවට පළතුරු සපයන පුද්ගලයාගෙන් රුපියල් 60,000ක අල්ලසක් ලබා ගැනීමේදී ඔහු අල්ලස් කොමිසම මගින් ඊයේ අත්අඩංගුවට ගැනුණේ කඩුවෙල ප්‍රදේශයේදී. ඇසිඩ් ප්‍රහාරයට ලක් වූ රෝගීන් ලෙස වෙස්වලා ගනිමින් කැකිරාව නගරයේ සිඟවනේගේ යුවලක් කැකිරාව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මාස 16 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ආමරවීදේ පදිංචිකරුවන් වන මොවුන් හෙළිකර ඇත්තේ ඇසිඩ් වැදී තුවාල වූ බව පෙන්වීම සඳහා සිරුරේ බිත්තර සුදු මදේ ආලේප කරගෙන මෙලෙස සිඟවනයේ යෙදෙන බවයි. ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්. සුවදායි රාත්‍රියක්.